යළිත් අපි ඒ විරාමයෙන් අනතුරුව සජීවීව සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. එංගලන්තයේ සිට ඔබ වෙත ගෙන එන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන තමයි ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන. වසර 3මාරකට අධික කාලයක් අපි මෙසේ ඔබත් එක්ක එකතු වෙලා තිනවා ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන්ම. ඉතින් ඔබ දන්න ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට පුළුවන් www.linkfm.org ඔස්සේ අපි වෙබ් රේඩියෝවක් සයහන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපගේ Facebook පිටුවට ගිහිලා Link FM 967 ඔස්සේ අපිව අහන ගමන් බලන්න. එහෙමත් නැත්නම් FM තරංග 96.7 ඔස්සේ අපිව අහන්න පුළුවන්. ඉතින් අද අපි මේ ගිය සතිය පුරාවටම අපි පූර්ව ප්‍රචාර කටයුතුවලදී අපි දැනුම් දුන්නා. අපි අලුත් වැඩක්, අලුත් විශේෂාංගයක්, තවත් අලුත් විශේෂාංගයක් ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP හරහා ඉදිරිපත් කරන වග. ඉතින් මේ විශේෂාංගය ගැන මා බොහෝ දේවල් කතා කරන්න යන්නේ නැහැ. මා ඇයටම ඒ ගැන හඳුන්වලා දෙන්න අවස්ථාව දෙනවා. ඒ කොහොම වුණත් අපේ මේ නවතම විශේෂාංගය අපි බලාපොරොත්තු වෙන්නේ මේ කලාව ස්පර්ශ කරන්න. සංගීතය, චිත්‍රපටි, වේදිකාව, ටෙලිනාට්‍ය, ලේඛන කලාව, මේ විචාරයන් එත් එක මේ කලාව ගැන යම්කිසි කතිකාවක් මේ වැඩසටහන හරහා අපේ මේ ප්‍රජාව එක්ක කරන්න. ඉතින් මේ කලාවන් වල තියෙන ඒ කලා නිර්මාණවල තියෙන ඒ ජීව ගුණයන් ගැන කතා කරන්න. ඉතින් ඒ නිසාම තමයි අපි මෙවැනි වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නට අදහස් කරේ. ඉතින් මා හිතනවා මිනිසුන්ගේ ජීවිතවලට මේ ලේමස් නහරවලට බොහොම සම්බන්ධ දෙයක් තියෙනවා නම් ඒ තමයි කලාව. කලාව මිනිසා ජීවත් කරනවා. මිනිසාව සංවේදී මිනිහෙක් බවට පත් කරනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරනවා නැත්තම් මේ මොහොතේ මා සූදානම් වන්නේ අපේ නවතම විශේෂාංගය කරා යාමට. ඒ තමයි ආර්ට් කැෆේ විත් නටාලියා. ඉතින් අපි මේ තේමා පාඨයේ අහලම ඇයට මා මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දෙන්නයි මේ සූදානම. ආයුබෝවන්. ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආර්ට් කැෆේ විත් නටාලියා නවතම වැඩසටහන තුළින්. කල්ප සඳහන් කළා වගේ කලාව ස්පර්ශ කරන තමයි මේ ලෑස්ති වෙන්නේ. කලාව ගැන කතිකාවක් ගෙන එන්න. මේ කාලේ සාහිත්‍ය ගැන වැඩිපුර කතා වෙන කාලයක්. කවිය, ගීතය, පොතපත, නාට්‍ය, චිත්‍රපට ගැන වෙනතට වැඩිපුර කතා වෙන කාලයක්. ඒ වගේම විවිධ මාධ්‍ය සාහිත්‍ය වැඩසටහන්, සංගීත වැඩසටහන් නිතර අපට අහන්න දකින්න ලැබෙනවා. අපිව රස විඳිනවා. ලෝකේ මහ විශාල දේවල් සිද්ධ වෙන්නේ පුංචි පුංචි සිදුවීම් වල එකතුවකින්ලු. නැත්තම් මේ වගේ සිදුවීම් මාලාවකින්ලු. හරියට අපි දකින හීන වගේ. අපි හැමෝටම හීන තියෙනවා. අපි හැමෝම මේ හීන සැබෑ කරගන්න බලනවා. අපි ඒවවල ජීවත් වෙනවා. ඒවට සීමා මායිම් නැහැද? ඉතින් අපි මේ සීමා මායිම් නැති ජීවිතේ වඩාත්ම සුන්දර වූ අද හොරාවකට තමයි අප ඔබව රැගෙන යන්නේ. ඉතින් මේ රසානන්දනයට එන්න. ඇවිත් එකතු වෙන්න. ආර්ට් කැෆේ විත් නටාලියා එක්ක. ජීවිතේ දිහා වෙනස් ආකාරයකින් බලපු හිතපු මිනිසුන් අපිට හමු වෙනවා.
උන් අපූර්ව නිර්මාණත් කරලා තියෙනවා. ඉතින් ආර්ට් කැෆේ විත් නතාලියා කජීවි හෝරාව තුළින් අපි මේ සොඳුරු නිර්මාණකරුවන් ගැන ඔවුන්ගේ නිර්මාණ ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. මේ නිර්මාණ අප ඔබ සමග බෙදා හදා ගන්නවා. ඒ බොහොම ආදරේ. ඉතින් හාහා පුරා කියලා පද මුලින්ම ආර්ට් කැෆේ විත් නතාලියා තුළින් අරගෙන ඉන්නේ විශේෂ වූ කාන්තාවක් ගැන කියන්න. ඔව් කාන්තාවක්. මම ඉස්සෙල්ලම තෝරගෙන තියෙන්නේ කාන්තාවක් ගැන කතා කරන්න. හාහා පුරා කියලා. තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය. රාජ්‍ය සම්මානිත පාත්‍ර වුණු මිනිසුන්ගේ සිත්වල සදා නොමැකෙන නිර්මාණ දී කරපු කිවිඳියක්. කෙටිකතා නවකතා කාව්‍යයක්. තීර විරචකාවියක්. ගැන කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඇය ශාන්ති දිසානායක. නම කියූ පමණින් අය ගැන දන්න අයත් ඉන්නවා. ඇය රජරටින් බිහි වුණු ඉතාමත් දක්ෂ නවකතා කාර්යකාරියක්. නූතන පරපුර අතර ඇය ඉතාමත් ප්‍රසිද්ධයි. ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ඇය විසින් රචිත නවකතා ඇසුරේ නිර්මාණය වුණ ටෙලිවෘත්තාන්ත නිසායි. ඉතින් අපි කතා කරමු. බෙදා හදාගමු. මේ අද හෝරාවේ ඇය ගැන ඇයගේ නිර්මාණ ගැන. ඒකේ උපංගම තමයි මහයිලුප්පල්ලම. සේනපුර. ඇය අදට ජීවත් වෙන සේනපුර යාය 4. 940 ගණන් වල ඩී.එස්.එන්.ආර්.නායක පාලනය යුගයේ පහතරට බොහෝ අයට ඉඩකඩම් ලැබුණලු. රත්නපුරෙන් කෑගල්ලෙන් ආපු ගොඩක් අයට එහි ඉඩකඩම් තිබිලා තියෙනවා. කොඩින් අක්කර 3යි, මඩින් අක්කර 5යි පුංචියට තනෝ ගේකුත් එක්ක පදිංචි කළාන් බොහෝ අය කැමැත්තෙන් එහි පදිංචි වුණාලු. මේ ශාන්ති දිසානායක මහත්මිය කියන විදිය තමයි. අපේ කතානායිකාව නම් එතකොට ඉපදෙලා නැහැලු. ඒත් එයාගේ කිරියම්බල මහා ඉලුප්පල්ලම සේනපුර ගුරු ජනපදයට පදිංචියට ඇවිත් තියෙන්නේ ඒ අයගේ අතදරුවෙක් කරපින්නගෙනලු. කොහොම නමුත් එදා එලෙස මිනිසුන් පදිංචි කළත් උන්ගෙන් බොහොමයක් පසු කාලීනව පැන ගොස් තියෙනවා. මේ ගම්බිම් වලින්. ඒ මැලේරියා වසංගතය නිසා. ඒකට ගොවි ජනපදයයි කියලා තියෙන්නේ මහවුණ කියලා. ඒත් ශාන්ති දිසානායක මහත්මිය කියන විදිහට කිරියම්බල නම් එහෙම ගිහිල්ලා නැහැ. සියලු දුක් දෝමනස්යන් ඉවසගෙන ගොවි තැන්පත් කරගෙන උන් එහෙම නැවතිලා තියෙනවා. ඒ පවසන විදිහට සේනපුර ගම්මාන කීපයකට බෙදෙනවලු. ඒ යාය 1, යාය 2, යාය 3 යන ආදී වශයෙන් යාය 10 වෙනකම් බෙදෙනවලු. ඒත් ඇගේ කිරියම්බල ඇගේ ගමන නතර වෙන්නේ යාය 4. අදටත් ඇය ජීවත් වෙන්නේ යාය 4 සේනපුර. ඉතින් මේ කිරියම්මගේ පුතා තමයි ශාන්ති දිසානායක මහත්මියගේ පියා. ඔන්නතනින් තමයි ශාන්ති දිසානායක පටන් ගන්නෙ. ඉතින් ඇයගේ කිරියම්මලයි ගෙදර තිබිලා තියෙන්නේ ඇයගේ ගෙදර තිබිලා තියෙන්නේ වැඩි ඈතක නෙමෙයි. ඇයට අවුරුද්දකට විතර පස්සේ තමයි ඇයගේ මල්ලි ඉපදිලා තියෙන්නේ. ඇයවත් මල්ලිවත් බලා ගන්න අම්මට තිබිච්ච අපහසුව නිසා තමයි අම්මා ඇයව දීලා තියෙනවා කිරියම්මලයි ගෙදරට. ඔන්න ඔතන තමයි වෙනස. ඒ අපූර්ව ගැමි ගෙදරක්ලු එක. ගොවි සම්ප්‍රදායක ගොවි ගෙදරක් කිරියම්මල හේනි කුඹුරේ වටේ පිටියේ හරියට වැඩ කරපු උදවියලු. ඉතින් මේ පරිසරයටම බද්ධ වෙලා ඉන්න ශාන්ති දිසානායක මහත්මියට මෙතන හොඳ තෝතැන්නක් වුණාලු ඇයගේ නිර්මාණ බිහි කරන්න. එහෙම තමයි ඇය කියන්නේ. ඒකේ පියා ව්‍යාපාරිකයෙක්. ඇගේ ගෙදර තිබිලා තියෙන්නේ ඒ අවතම තමයි. අර ව්‍යාපාරික පරිසරයට වැඩිය හාත්පසින්ම වෙනස් ගැමි පරිසරයක් තමයි කිරියම්මලට තිබිලා තියෙන්නේ. ඉතින් ඇය මේ ගැමි පරිසරය ව්‍යාපාරික පරිසර දෙකම ඇයට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. මේ ඇසුරු තමයි ඇය පසු කාලීනව නිර්මාණ විදියට අපට අරගෙන එන්නේ. ලියන්න කියවන්න පුළුවන් වයසේ ඉඳන් වැඩිපුර ඇගේ දවස ගෙවිලා තියෙන පොත්පත්තර එක්ක. තාත්තා ව්‍යාපාරිකයෙක් වුණා හොඳට පොතපත කියවපු කෙනෙක්ලු. හැමදාම පත්තරෙත් ගන්නවලු කඩේට. මොකද තාත්තට කඩයක් තිබිලා තියෙනවා. ඒ වගේම කටියාව පුස්තකාලෙත් ඇති ලොකු රුකුහලක් වෙලා තියෙනවා කියවන්න. හැබැයි ඇය තදින්ම කියවීමට කැමති වෙලා තියෙන්නේ රුසියානු පරිවර්තනලු. ඒවා ඇය කියන විදිහට මිනිස්සුන්ගේ මානව දයාව පුදුම විදිහට අවුලනවලු. ඔන්න එතන තමයි ඇගේ ආරම්භය. ඇය කියවන්න මුලින්ම පටන් ගන්න තියෙන රුසියානු පරිවර්තන. ඇය පොත් කියවද්දි ලියන්න උත්සාහ කරද්දී අර හැමදාම එනවා වගේ කිරියම්මල එච්චර කැමති වෙලා නැහැ. ඉතින් ඒ කාලේ එහෙමනේ. ගෑනු ළමයි පොත්පත් කියවනකොට වැඩි දෙමව්පිය කැමති වෙන්නේ නැහනේ. ඉතින් ඇය මොකද්ද කරලා තියෙන්නේ?
ඇය ඒ ඉස්සරහ තිබිච්ච අඹ ගහක් උඩට නැගලා තමයි මේ පොත්පත් කියවන්න පුරුදු කරලා තියෙන්නේ. එහෙම තමයි ඇය පටන් ගන්න තියෙන්නේ මේ කියවීම. ඒ මුලින්ම පාසල් ගිහින් තියෙන්නේ කටියාව යාය 4 දුටුගැමුණු විද්‍යාලයට. ඒකයි තමයි මූලික අධ්‍යාපනය අරගෙන තියෙන්නේ. තුන්වෙනි පන්තියට එනකොට ඇයට ලියන්න හොඳටම පුළුවන්ලු. කියවන්නත් පුළුවන්ලු. ඒ කවිත් ලියනවලු එතකොට. ඊට පස්සේ කටියාව යාය 6 දුටුගැමුණු විද්‍යාලයේ ඒ ශිෂ්‍යත්ව සමත් වෙලා කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයට එනවලු. එතනදී නම් ඇය හොස්ටල් එකේ ඉඳලා තියෙන්නේ. එතනදී තමයි ඇයට දැල්ලා තියෙන්නේ ගමේ වෙනස. මොකද සතියන්තයේ ගෙවල් වලට ගියාම ළමයි ආපහු ඉස්කෝලේ ආපම කතා වෙනවලු ගම්වල විස්තර ගැන. ඉතින් ඇය දන්නවලු මොකද මේ අපේ ගමේ එහෙම අව්‍යාජ ලෙන්ගතුකමක් තියෙන මිනිස්සු නැත්තේ කියලා. මොකද මේකට විවිධ හේතු තියෙනවා. මේ පළාතට විවිධ ප්‍රදේශ වලින් ආපු මිනිස්සු ඉන්න කමිච්ච ජනපදයක් නේ. ඉතින් ලොකු ඥාති පිරිසක් ඉඳලත් නැහැ. මිනිස්සු තමක ලොකු සම්බන්ධකම් තිබලත් නැහැ අයලට. කුලමල ભેදේ වුණත් ඒ කාලේ තදින්ම තිබුණා කියලා තමයි ඒ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම නුවර පළාතෙන් ඇවිත් පදිංචි වුණ අය එක වැඩියෙන් අරන් ගියාලු. වෙන කුලවල අය ගෙදරට ආවම ඉඳ ගන්නවත් තැනක් තිබ්බේ නැහැ කියලා තමයි අය කියන්නේ. ඒතයි පුංචි කාලේ මේකට තදින් විරුද්ධ වුණාලු. ගම පිළිබඳව පුංචි කාලේ ඇයට තදින් දරුණු ඒ චූල සංස්කෘතිය ගැන තමයි පස්සේ කාලේ කයි වරාමල් කියන නවකතාවෙන් අරගෙන ඉන්නේ අපිට. ඒක හරිය ලස්සන අපූර්ව නවකතාවක්. වරාමල් තමයි ඇගේ පළමු නවකතාව. පොත් කියවන ආසාව තාත්තගේ පෙළඹවීමත් නිසා පොඩි කාලේ ඉඳන්ම ඇය විවිධ දේ ලියලා තියෙනවා. ඒ කාලේ ලයිට් තිබුණේ නැහනේ. ඉතින් ඇය කියනවා ලාම්පුව ළඟට වෙලා ඇය කවියක් කෙටි කතාවක් ලියද්දි තාත්තට ඇය කීය වෙනකන් වුණත් ඇහැරිලා ඉන්නවල ඒක කියවන්න. ඇයි කියන විදිහට ඇගේ තාත්තා තමයිලු මුල්ම පාඨකයා. ඒ කාලේ ලියුව දේවල් එච්චර හොඳ නැහැලු. ඒ තාත්තට නම් ඒව තමයිලු තියෙන හොඳම දේවල්. ඒ වගේ තමයිලු තාත්තා ප්‍රශංසා කරලා තියෙන්නේ. ඉතින් මේකත් ඇයට පිටුවහලක් වෙලා තියෙනවා ලියන්න. ඉතින් හොඳම ටික තමයි කැකිරාවේ හොස්ටල් එකේ ඉද්දි ඇයට ලියන්න පුළුවන් කියලා ගොඩක් ළමයි දන්නවලු. ඇය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පොත්ගුල්ලියක් කියලාලු. ඉතින් ලොකු පන්ති වල ඉන්න ගෑනු ළමයි ඇයට කියලා පුංචි කවි ආදර ලියුම් හිම ලියව ගන්නවා. ඒ අය ඒ වෙනුවට ඇයට පොඩි කඩු චෝරු චොක්ලට් එහෙම ගෙනත් දෙනවලු. ඉතින් ඇය මොකද කරලා තියෙන්නේ? ඒව ගන්න ඕන කමට බොහොම රසබර බදන් දාලා ඒ ලියුම් ඇය ලියලා දීලා තියෙනවලු. එහෙම තමයි ඇය දිගටම කවි නිතදස් ලියන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ සඳහන් කරනවා ඇය ඒ වෙනකොට 6 පන්ති විතරලු ඉඳලා තියෙන්නේ. ඒත් ඇයගේ ලෝකෙ පිරීලා තිබිලා තියෙන පොත්පත් වලින්. ඇයට එහෙම පිරිමි ළමයෙකුට පෙම්හසුණක් ලියන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඇය කියන විදිහට ඇය කවදාවත් එහෙම පෙම්හසුණක් පිරිමි ළමයෙකුට ලියලා නැහැලු අනිත් අයට ලියලා දුන්නට. හැබැයි ඇයගේ ජීවිතේ ලස්සන සිදුවීමක් තියෙනවා. ඇය එක ලියුමක් ලියලා තියෙනවා පිරිමි ළමයෙකුට. ඒ පෙම්හසුණක් නම් නෙමෙයි. ඇගේ පන්තියට ඇවිත් තියෙනවා පොළොන්නරුව පළාතෙන් පිරිමි ළමයෙක් ඉගෙන ගන්න. ඒ ළමයා හරි දක්ෂයිලු. ඉතින් මේ ළමයා දක්ෂ නිසා ගුරුවරුන් අහන හැම ප්‍රශ්නයකටම හොඳට උත්තර දීලා. ඒකට අර පන්ති හිටපු අනිත් ළමයිට ටිකක් තරහ ගිහින්. ඒගොල්ලන් රත්න දණ්ඩනය දීලා. ඒ කියන්නේ කතා නොකර ඉඳලා. ඉතින් මේකට හරියට චාන්තිනි දිසානායක මහත්තයා දුක හිතිලා. මෙයා කළා තියෙන වැඩි ලියුමක් ලියලා. ඔය දේවල් වා ගණන් ගන්න එපා. හොඳට මහන්සිලා පාඩම් ගන්න කරන්න කියලා. අනේ ලිව්වා වගේ නෙමෙයි. මේ ලියුම් කොහොමද දෙන්නේ? මොකද ඒ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයින්ට ලියුම් දෙන්නේ නැහැනේ. පිරිමි ළමයි ගෑනු ළමයින්ට ලියුම් දුන්නාට. ඉතින් කොහොම හරි අමාරුවෙන් මේ ලියාගත්ත ලියුම ඇය මේ පිරිමි ළමයට දුන්නලු. ඒ ළමයාත් ඒ ලියුම කියවලා ඉවර වෙලා හිතට අරගත්තලු ආයි පාඩම් කරලා හොඳට ඉගෙන ගන්න. ඉතින් පස්සේ කාලෙක ඇය කියනවා ඔහු දැන් ඉංජිනේරුවරයෙක්ලු. අදටත් ඒ යාළුකම තාමත් ඒ විදිහටම තියනවලු. ඉතින් ඒක තමයිලු ඇය ලියපු එකම ලියුම පිරිමි ළමයෙකුට. ඊට පස්සේ ඇය කියනවා ඇය ලියුම් නම් ලිව්වේ නැහැලු. හැබැයි පොත් නම් ලියලා තියනවලු ඇයගේ ස්වාමි පුරුෂයාට. එහෙම කියලා තමයි ඇය කියන්නේ. ඔහු ගැන සඳහන් කරන්න ඕන. ඇයට ඔහු හමු වෙන්නේ උසස් පෙළ ඉගෙන ගන්න කාලයේදී. එතකොට ඇය ඉඳලා තියෙන කැකිරාවේ ඔහුගේ ආච්චි අම්මගේ ගෙදර බෝඩින් වෙලා. ඉතින් මේ නිවාඩු කාලෙට ඔහු වෙනවලු ආච්චි අම්මව බලන්න. එතෙන්දි තමයි මේ ආදර සම්බන්ධතාවය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇය නම් කියන්නේ ඔහු ඇයගේ පාසලේම හිටපු වැඩිමහල් පන්තිවල හිටපු ශිෂ්‍යෙක් කියලා. ඒ වුණත් ඒ දවස්වල ඔහු ඒ තරම් ශාන්ති දිසානායක මහත්මිය ගැන උනන්දුවක් දක්වලා නැහැ. මොකද මේගොල්ලන් පුංචි පන්තිවලනේ.
එහෙම තමයි කියන්නේ. කොහොම හරි මේ සම්බන්ධෙට හැමදාම සිදු වෙනවා වගේ ගෙදරින් අකමැති වෙලා තියෙනවා. එහෙම නිසාම නේ ඒ කාලේ ඔය පටන් ගන්න පෙම්පල හිලව් වලට ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැනේ. ඒක ශාන්තිනි දිසානායක මහත්මියට සිදු වෙනවා. ඇයගේ සම්බන්ධයට ගෙදරින් කොහෙත්ම කැමති වෙලා නැහැ. හැබැයි මම අර මුලින් කිව්වා වගේ ඇය රුසියන් පොත් තමයි කියවලා තියෙන්නේ දිගටම. ඉතින් එයා ඇයගේ ආදරේ පරමාදර්ශී වෙලා තියෙන්නේ ඇය කියවපු රුසියානු සුරංගනා කතාවක හිටපු යකඩ හැරමිටි 7ක් ගෙවෙනකන් යකඩ සපත්තු 7ක් ගෙවෙනකන් කාන්තාර 7ක් පහු වෙනකන් ඇවිද්ද පෙම්වතියක් ගැනලු. ඇය රුසියන් පරිවර්තන කෘතිවලට විශේෂ කැමැත්තක් දක්වලා තියෙනවා කියන එක ඒකෙම කොච්චර හොඳට පේනවද. ඉතින් ඔහොම තමයි ඇගේ තරුණ කාලේ ගෙවිලා තියෙන්නේ. ඔය කාලේ වෙනකොට කොහොම හරි ඇය ජනතා විමුක්ති පෙරමුණේ වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අරගලෙන් එදා ඇය දැකලා තියෙන්නේ රුසියන් කතාවල කියවපු දේවල් කියලා තමයි ඇය කියන්නේ. ඇය ළඟත් තාත්තා ළඟත් මාක්ස්වාදී පොත් එහෙම ගොඩක් තිබුණලු. ඇය ඒ පොත් කියවන්න හරි කැමැත්තක් දක්වලා තියෙනවා. නමුත් අර රටේ දේශපාලන තත්ත්වයේ නරකකට හැරෙද්දී ඒව හංගන්න විනාශ කරන්න සිදු වෙලා තියෙනවා. ඉතින් අදටත් ඇය සඳහන් කරනවා පණ වගේ ආදරය කරපු පොත්පත් ගිනිත යන සිදුවන එක ගැන ඇයට හරිම දුකයි කියලා. කෙසේ නමුත් මෙලෙස ජනතා විමුක්ති පෙරමුණේ වැඩවලට එම රැලිවලට ඇය ගෙදරට හොරෙන් සහභාගී වෙලා තියෙනවා. ගෙදරින් කොතරම් තහංචි පැනවුවත් ඇය කෙසේ හෝ එම රැස්වීම වලට සහභාගී වෙලා තියෙනවා. එක තැනක ඇය සඳහන් කරනවා එම රැලි තිබිලා තියෙන විශාල පිට්ටනිවලලු. මිනිස්සු නිදහසේ තැන් තැන් වල බිම වාඩි වෙලා ඉඳි ලන්ටෑරුම් වලින් මුළු පිට්ටනියම එළිය වෙලාලු තිබුණේ. ඉතින් ඇත්තටම ඇය ඒ වෙලාවේ දැකලා තියෙන ඇයට දැනෙලා තියෙන්නේ ඇය ජීවත් වෙන රුසියාව කියලාලු. ඉතින් බලන්න රුසියන් සාහිත්‍යයේ කතරම් බලවත්ද කියලා. අපේ හිතවල මේ විදිහේ දේවල් ඇති කරන්න. හැබැයි කොහොම හරි ඒ තීරණාත්මක දෙයක් ඇයගේ ජීවිතේ සිද්ධ වෙනවා මේ වකවානුව තුළදී. ඇය සහභාගී වෙලා තියෙනවා පෙළපාලියකට. ඇගේ මිතුරියක් සමග. හැබැයි මේ පෙළපාලියේදී වෙඩි තැබීමක් සිදු වෙලා තියෙනවා. එතනදී ඇයගේ මිතුරිය ඇයගේ දැස් ඉදිරි පිටදෙම නැති වෙනවා. ඒ තීරණාත්මක වෙඩිසද්දෙන් පසු අපේ මේ අනාගත ලේඛිකාවත් ඇගේ සහෝදරයවත් ගෙදරින් පිටමං කරනවා අම්මා තාත්තා ඒ ඔවුන්ගේ නෑදෑ ගෙදරක නවත්තනවා කැලණි. හැබැයි එතනිනුත් ඇය නවතින්නේ නැහැ. එතනදී ඇය සඳහන් කරනවා ඇයට හොඳ අවස්ථාවක් ලැබුණා කියලා ජයන්ත චන්ද්‍රසිරියන්ගේ ජයසේකර අපොන්සුගේ තතුවැනි නාට්‍ය බලන්න. ඇයට භාග්‍ය හිමිවන්නේ ඒ ගමනේදී. ඒ විතරක් නෙමෙයි. මේ හිතුවක්කාරකමින් පසු ඇයට තවත් භාග්‍යයක් හිමි වෙනවා. ඒ යකඩ සපත්තු 7ක් ගෙබල තුරාවට හරි ඇවිදින්න බලන් හිටිය ප්‍රේමවන්තයා විවාහ කර දෙන්න දෙමව්පියෝ කැමති වෙනවා. ඔන්න එයාට කැමතිවට දුන්නා නෑ. ඉතින් මෙහෙම වෙනකොට ඇය අවුරුදු 21 දී කසාද බඳිනවා. තේරම වැඩ නවත්තලා අවුරුදු 21 දී ආදර කරපු ප්‍රේමවන්තයව කසාද බඳිනවා. දෙමව්පියොත් මේ හිතුවක්කාරකම් දරා ගන්න බැරිම තැන ඇයව ඔහුට බඳලා දෙනවා. එතනින් තමයි ඔන්න පටන් ගැනීම ඇයගේ ලිවීම. ඉතින් ඇය එක තැනකදී සඳහන් කරනවා ඇය මේ බැඳලා ආවට පස්සේ මේ යාය 4 සේනපුරේට ඒ පළාතේ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් කය විහිදලා වැඩ කරන අයලු. ඉතින් එහෙම තේද්දි ඇය කියනවා ඇයට ගයක් ඇතුළකට වෙලා ඉඳන් ලියන එක හරිය වරදකාරී හැඟීමක් වගේලු දැනුනේ. ලියන එක අනිත් එක ඒ පැත්තේ මිනිස්සුන්ට අමුතු දෙයක්ලු. ලියනවා කිව්වට මෙයා ලියන්නේ මොනවද කියලාත් එයාලා දන්නේ නැහැලු. ටෙලිනාට්‍ය වලට කෘති අරගෙන ටෙලිනාට්‍ය නිපදුවට පස්සේ තමයිලු ඒ අය දැනගෙන තියෙන්නේ මෙයා මොනවද ලියලා තියෙන්නේ කියලා. ඉතින් ඒක දැනකදී කියනවා සම්මාන හම්බ වෙනකොට ගමේ මිනිස්සු උපහාර පවත්වන්න හදලා. ඇයි ඒකට විරුද්ධ වෙලා? මොකද ඒ වෙනකොටත් ඇයි කියලා තියෙන්නේ ඒ උපහාරවල පවත්වන්න ගන්න අයිතියක් නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ ජීවිත කතා විකුණලා ඇයි ඒ වෙනකොටත් සල්ලි අරන් තියනවා කියලා. ඔන්න ඔහොමයි ඇයිගේ කතාව තිබුණේ. ඒ වගේ තමයි උතුරු මැද පළාතේ සාහිත්‍ය උළෙලේ වසර 8ක් හොඳම නවකතා සම්මානෙ දිනු මේ ශාන්ත දිසානායක මහත්මිය ඉන්පසු එම සම්මානය සඳහා ඇගේ කෘතිය තෝරා නොගන්නා ලෙස ඒ සංවිධායකයන්ට දැනුම් දෙනවා. හරි පුදුමයි නේද? ඒ අවස්ථාව වෙනත් තවකට හිමි වෙන්න දැකීම ඇගේ එකම කැමැත්ත වෙලා තියෙන්නේ. ඉතින් සම්මාන සඳහා ඇගේ ආකල්ප ගැන මීට වැඩි දෙයක් කියන්න ඕනේ නැහැනේ. අපි දැන් බලමු ඇගේ නිර්මාණ ගැන. මේ වෙනකොටත් කෘති රචනා
නවකතා 30කට කිට්ටු වෙන ලියලා තියෙනවා. වරාමල් මං කිව්වා වගේ ඒකේ පළමු නවකතාව. ඩී.ආර්. විජේවර්ධන සම්මාන සහ විද්‍යුත් සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා. ගම ආරම්භය ඇය තුළ ඇති බැඳීම සහ දැනීම ගැන ලියවුණු අපූර්ව නවකතාවක්. මේකත් වරාමලුත් වියසිදුර ලෙසින් ඒකට නිර්මාණය වෙලා තියෙනවා. තව කෘතියක් තමයි වංකගිරිය. වංකගිරියත් 1994 වසරේ උතුරුමැද කලේ කලාඋල්ලේ හොඳම නවකතාවටත් තේරිච්ච එකක්. ඒකත් මේ වගේම ඇය ජීවත් වෙච්ච ගම ගැන සඳහන් වෙච්ච ගොවි ජනපදයක සිල්ලර වෙලෙන්දෙකුටත් ඌගේ පවුලේ යටත් දිවයිනේ දේශපාලන තත්ත්වය බලපාතවරු දැක්කෙන කතාවක්. තව කතාවක් තමයි ඇය ලියපු උපන් ගම්බින් වලින් උදුරා වෙනත් තැනක පැලකන ලද මිරිස් තවානක් බදුහු ගොවි ජනපදවල ගිනි යවුවත් රළු පොළවත් ගැන කියවෙන කිරිකුල. ඒකත් නාට්‍යයකටපත් වුණා. ඒකත් බොහොම ප්‍රසිද්ධ නාට්‍යයක් වුණා. මෙවැනි අගනා ටෙලි නිර්මාණ නැරඹුවත් අප ගොඩ දෙනෙක් දන්නේ නැහැනේ. එම නිර්මාණ මේ පසුබීජයන්ගේ සැබෑ අරුමකාරයා කවුද කියලා. ඔන්න දැන් අද අපි දැනගත්තා. ගැබ කලලේ දරන්නට බල කළා වූ දණ්ඩන කඳවුරක ඇයට අයම වන්නට ඉඩ හතර නොදෙන වග යලි යලිත් සපත කරන කල කූර යක්ෂණියක මිසක ගැහණියක් වී කුමකටද? යක්ෂණියක් වූ ගැහණියකගේ ස්වයංවරය ඉරිදේවි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මිලියන 37කට වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් තරබපු ඉන්දික ධර්මතිලකයන් අධ්‍යක්ෂණය කළ පසුගිය දිනවල විකාශනය වී අවසාන වෙච්ච ගිරිදේවි ඇගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ ටෙලිවෘත්තාන්තයක්. මම හිතනවා ඔබ ඒ නරඹන්න ඇති කියලා. අවිනීත අකීකරු දඩබ්බර මුරන්දු තරුණියක් වටා ගෙතුණු ගිරිදේවි නවකතාවට ඇය පාදක කරගෙන තියෙන්නේ ඇය ඇසු ප්‍රවෘත්තියක්. එයින් ඇති වූ කම්පනය වේදනාව මුල් කරගෙන තමයි මෙම කෘතිය පිළිවෙලා තියෙන්නේ. ගිරිදේවි කවුද මේ? බාලගිරි යක්ෂයාගේ සහෝදරිය. අඳුරු ගැබේ පිලිසිදුණු කලේ අඳුරු ගැබේ පිලිසිදුණු කලේ ගිනි පුපුරමෙනා ඉඹිරිගෙයද ගිනි වැදුණු සඳේ දුක කාට කියන්න දරුවන් 5 දෙනෙක් ඇතුළු පවුලක වැඩ කන්දරා විවර වුණාම ශාස්ත්‍රීය කටයුතු සඳහා ඇය ඉතිරිලා තියෙන තාමත් කෙටි කාලයක්. ඒ කාලෙනොත් වැඩිමනක් තරුණ මහලු ભેදයක් නැතුව ඇය හමුවන්නට එන අය වෙනුවෙන් තමයි ඇය වෙන් කරගෙන තියෙන්නේ. ඒ සඳහා නිර්ලෝභී වේ වෙලාව යොමු කරනවා. මොකද ඇගේ නිර්මාණ ධාරාවේ පුංචි පුංචි උල්පත්නේ ඔය ගමෙන් ඇවිල්ලා කතා බහ කර කර ඉන්න අය ගැන තමයි ඔය හැම කතාවකම ඇගේ චරිත බවට පත් වෙන්නේ. මොනතේ වුණත් ඇගේ ලිවීමේ කියවීමේ වේගය ටිකක් වැඩි කියලා තමයි අය කියන්නේ. මේ වෙනකොටත් පොත් 30ක් පමණ පළ කරන්න ඇයට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා කියලා තමයි ඒ සඳහන් කරන්නේ. ඇගේ පොත් අතර ගොවි ජනපදයක ජීවිත නිරූපණයේ නවකතාවක් තියෙනවා. ඒක තමයි අග්නි. ඒ කතාවත් ටෙලියකට ආවා. ඊට අමතරව අමල්බිසෝ, අඳුන්තිර, දේදුන්න, දොළොස් මහ, ద్వාර ආරි අපූර්ව කෘතියක්. පුරාණ කන්දුඩරට රාජධානී ඓතිහාසික උරුමය පිළිබඳ කියවෙන කතාවක්. ඉගිරි, හැන්දෑව, හිරුමඩල, කැදැල්ල තීරු ලිපි එකතුවක්. කලුකුම්බරෙත් ඒ වගේම තීරු ලිපි එකතුවක්. හිමිහාමි 2020 දී ලිදක්වපු පොතක්. කොමඩු ඇටය පළමු කෙටි කතාවයගේ. නිකිරි, පරණැල්, පුලිඟු, රංකොල්ල යොවුන් නවකතාවක්. මේවාදී විශේෂ විවිධ නවකතා හා තීරු ලිපි යොවුන් නවකතා ඇගේ ඇති නිර්මාණය වෙලා තියෙනවා.
කාලෙකට වැබමුණු හිඳනවා පායනවා. ඒ කාස්ත කවුව ඒ කඳු දලාස පසු කරගෙන එන සුළඟ කඳු කීපයකින් එහා පිහිටි ශ්‍රී මහා බෝධිය ශාන්ත දිසානායක මහත්මියට ලියන්න බොහෝ දේ සැපුවා කියලා තමයි ඒ කියන්නේ. එලෙස දිය පොතක් හොයාගෙන මහා නියං කාලේ කලක දිගට ඈතින් ඈත දැබෙන මිනිස් ශාන්ත දිසානායක මහත්මිය දැසින්ම දැක්කලු. ඒ වගේම රණවත්ව වහින කාලයට වැස්සට පිටාර ගලන වැව් ඒ වැහු වතුරෙන් සාරවත් වෙන නිල්ලට දිරෙන කෙත් යායව ශාන්ත දිසානායක මහත්මිය බලාගෙන ඉඳලා තියෙන බොහොම ආසාවෙන්. ඉතින් ලියන්න දේවල් ඕන තරම් නැති මේ පරිසරයේ සැපුවා කියන්නේ අපිට පේනවනේ. ඉතින් නොලියයිද? ඇයිගේ නවකතා අතර බොහොම ලස්සන නවකතාවක් තියෙනවා බාලුකා කියලා. ඡන්ද පුස්තක සම්මානයට පාත්‍ර වුණු මේ නවකතාව අතුවරි අපිව ඈත අතීතයට ඇඳගෙන යමින් ගම්දන වන ජීවිත සෑගන්න වෙරදරන ගැහැණුන් සහ ඔවුන්ගේ විත්‍යාවේ අඳුර ගැන කතා කරනවා. මේ දවස්වල සෑම සති අන්තයකම ස්වාධීන රූපවාහිනී විකාශය වෙන මහ පොළොව ටෙලිවෘතාන්තයේ රැගෙන ඉන්නේ ඒ අපූර්ව කතා පුවත. ඔබ නැරඹී යුතුම කතාවක්. චාන්දිනී සෙනවිරත්න, විමල් ජයකොඩි, ගීතා කාන්ති ජයකොඩි වැනි ඉතාමත් අතිදක්ෂ නළුනිලි රසක් සමග ඔබ හමුවට එන නිර්මාණය සුමිත් රත්නායකගේ තිර රචනයේ අධ්‍යක්ෂණයෙන් ඔබ වෙත ගෙන එන්නේ. මේ ටෙලිය කැමරා කරන්නේ හරි විශේෂයි. ඒට විශේෂ අවධානය යොමු කරන්න ඔබ මේ නාට්‍ය බලද්දී. ඒ තිසර තුන්වන්ගේ. ඒ වගේම සංගීතය. මේ ගීත රචනත් සුමිත් රත්නායකගේ. ඒ ගායනය සුසිත් සිම්සන් හා සසින් නිසංසලාගේ. ආයි කියන්න දෙයක් නැහැ. දර්ශන රුවන් දිසානායකගෙන් තමයි සංගීතය. ඉතින් අපූර්ව කලාකරුවන්ගේ නවකතාවකින් එළි දැක්වුණු මේ නාට්‍ය බලන්න අමතක කරන්න එපා. වැටෙන්නේ නැගිටින මේ මහ පොළොව මත සිත ගන්න වෙරදරන සැබෑ චරිත ඔබ වෙත ගෙන එන අයිති නැති අයිතිය මහ පොළොව. යාවත් කාලින සුභාවිත ටෙලි ආමන්ත්‍රණය විඳින්න මේ නිර්මාණය ඒ ඔබ අවදි කරාවේ.